ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූප වාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව පාසල් වාරය හෙටින් ඇරඹෙයි. පාසල් වේලාව පැයකින් දිගු කිරීමට ගත් තීරණය తాවකාලිකව අත්හිටුවීමට අමාත්‍යංශයෙන් තීරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට. හෙට දිනයේදී පැය 4කට අධික විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය. පිත්තල නිමැවුම් ඔපවත් කරන දිරියක සවිය. බ්‍රිතාන්‍ය අගමැතිට රුසියාව තහනම් වෙයි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂය සඳහා පළමු පාසල් වාරය හෙට ආරම්භ වීමට නියමිතයි. එහිදී පාසල් වේලාව තවත් පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය తాවකාලිකව නවතා දැමීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර 2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ලබන 19 වනදා සිදු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා පළමු පාසල් වාරයේ හෙට ආරම්භ වීමට නියමිතයි. එහිදී පාසල් වේලාව තවත් පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය తాවකාලිකව නවතා දැමීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම වසරට එනම් 2022 වසරට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම පාසල් කාලය පැයකින් දීර්ඝ කිරීමට හේතු වුණා. ඒ අනුව වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින 20ක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකිවන බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය එහිදී අපේක්ෂා කළේ. වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශය ආවරණය කරගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේදී සෙනසුරාදාවන්හි පාසල් පැවැත්වීම කෙරෙහිද අමාත්‍යාංශය පසුගිය වාරය අවසන් කරමින් නිවාඩු ලබා දෙන විට අවධානය යොමු කර තිබුණා. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමත් සමග පාසල් බලධාරීන් විසින් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. විශේෂයෙන්ම අපි දැක්ක පාසල් පහුගිය කාලෙත් ආරම්භ වෙලා පාසල් පවත්වාගෙන යන අතරතුර COVID-19 සහ ඊට අදාළව සෞඛ්‍ය උපදේශ මාර්ගෝපදේශ ඉතාමත් දුර්වල මට්ටමින් තමයි පාසල් තුල ක්‍රියාත්මක වුණේ. ඒ වගේම ඩෙන්ගු රෝගයත් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල හිස ඔසවමින් තියෙන අවස්ථාවක්. ඒ නිසා පාසල් සම්බන්ධව අපි විශේෂ අවධානය යොමු කරලා හෙට දිනේ ඉඳලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පරීක්ෂා කරලා විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ කිසිදු පාසලක පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු කිසිදු දරුවෙක් හෝ ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට රැඳීමේ හැකියාව නැහැ. නීත්‍යානුකූලව නිරෝධායන ආඥා පනත ප්‍රකාරව. ඒ නිසා අපි විශේෂයෙන්ම පාසල් තුල COVID-19ට අදාළ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම, ලබා දීලා තියෙන සෞඛ්‍ය උපදේශ ක්‍රියාත්මක කිරීම සහ පූර්ණ එන්නත්කරණය සම්බන්ධව සියලු විස්තර සොයා බැලීම් කටයුතු හෙට දිනේ ඉඳලා විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරනවා. මේ අතර 2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ලබන 19 වනදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේ දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත් අභියාචනා සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවද අතිරේක ලේකම්වරිය සඳහන් කළා. හෙට දිනේ පැය 4කට අධික විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. මේ අතර හෙට දිනේ වන විට දැනට පවතින ඉන්ධන අර්බුදය මගහැරෙනු ඇති බවයි ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. හෙට දිනේ වන විට දැනට පවතින ඉන්ධන අර්බුදය මගහැරෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. උත්සව සමය වෙනුවෙන් ඉන්ධන පෙරවුම්හල්වල සේවය කළ සේවකයන් ගම්බිම් බලා ගොස් සිටි බැවින් ඇතැම් පෙරවුම්හල් වසා දැමීමට කටයුතු කර තිබුණා. එහෙත් අද වන විට ඒ යථා තත්වයට පත්වනු ඇති බවයි ඉන්ධන හල් හිමියන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනුම් දී ඇත්තේ. එමෙන්ම ඇනවුම් කළ පරිදි ඉන්ධන පෙරවුම්හල් වෙත ලබා දීමට පියවර ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
මේ අතර ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ඉහළ යාමක් ගත වූ සතිය තුල දක්නට ලැබුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 111ක් දක්වා ඉහළ ගිය අතර සතිය මුලදී බැරලයක මිල පැවතුනේ ඩොලර් 100ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු WTI තෙල් බැරලයක මිලද ඩොලර් 107ක් දක්වා ඉහළ ගොස් තිබුණා. යුක්‍රේන අර්බුදයත් සමග ලෝක වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල පසුගිය මාර්තු 8 වනදා ඩොලර් 128කට ආසන්න වුණා. ඉන් අනතුරු මේ වන විට තෙල් මිලෙහි සමනය වීමක් දක්නට ලැබුණද තවමත් තෙල් මිල පවතින්නේ සාපේක්ෂව ඉහළ මට්ටමකයි. මේ අතර බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනේත් දිවයින පුරා පැය 2:15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව පෙරවරු 9ත් පස්වරු 6ත් අතර කාලය තුල පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට ආරම්භ වන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, KMM සිරිවර්ධන මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඇතුළත් වනවා. ඒ අනුව ඔවුන් ඇමරිකාවේ වොෂින්ටන් DC හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ වෙත යාමට නියමිතයි. මෙම සාකච්ඡා අප්‍රේල් මාස 19 වන දින සිට අප්‍රේල් මාස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඩොලර් බිලියන 4ක ආධාර ලබා ගැනීම සඳහා ලබන සඳුදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. එය වාරික 5කින් මෙරටට හිමිවන අතර ඒ හරහා ගෝලීය මූල්‍යකරණ ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති. කෙසේ වෙතත් මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මූල්‍ය ආධාරයක් හිමි වූහොත් ඔවුන්ගේ යෝජනාද මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට සිදුවනවා. ඒ අනුව මෙම සංචාරය තුළදී ක්‍රියාත්මක කරනු ලබන යෝජනා සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු වන ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු වටේ සාකච්ඡා ලබන 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශනයේ නමින් අත්පොතක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. මහ බැංකුවේ සහකාර අධිපති ඩී කුමාරතුංග මහතා විසින් එම අත්පොත මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා හට පසුගියදා පිළිගැන්වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. මෙම අත්පොත මගින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම වන චෙක්පත්, ගෙවීම් කාඩ්පත් මෙන්ම මෑතකදී හඳුන්වා දුන් ජංගම ගෙවීම් යෙදවුම් සහ QR කේත පදනම් කරගත් ගනුදෙනු සහ තත්කාලීන දළපියවීම් පද්ධතිය, අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය මෙන්ම ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. සුළු පරිමාණ ගෙවීම්, යටිතල පහසුකම්, ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, විද්‍යුත් මුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය පිළිබඳවද විස්තර එහි ඇතුළත්. සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය ගණදනු සිදු කළ හැකි ආකාරය අවබෝධ කර ගැනීමට උපකාරී වන ලෙස මහ බැංකුව විසින් මෙම අත්පොත නිකුත් කර තිබෙනවා. ඊයේ දිනේත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අවම මට්ටමකින් වාර්තා වුණා. කෙසේ වෙතත් ඒ පිළිබඳව අප කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එම තත්ත්වය සැබෑ වශයෙන්ම රටේ පවතින කොවිඩ් තත්ත්වය නොවන බවයි. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 33 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,62,827ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,495ක් ලෙසයි. අපේ රට තුරත් ඕනෑම අවස්ථාවක ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම COVID-19 රෝගීන් සංඛ්‍යාව ලංකාවේ ප්‍රකාශ කිරීම තුළින් COVID-19 වසංගතයේ තත්ත්වය පිළිබඳ චිත්‍රයක් මවා ගන්න බෑ. ලංකාවේ කිසිම සෞඛ්‍ය අධිකාරී කාර්යාලයක මේ වෙද්දී COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා වූ හඳුනා ගැනීමේ කට්ටල ඇන්ටිජන් පරීක්ෂණ හෝ ඇන්ටිබොඩි පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. කිසිම අවස්ථාවක ශේෂ්ත්‍රයේ ඉන්න රෝගීන් හඳුනා ගැනීම හෝ රෝග ලක්ෂණ තියෙන අයවලුන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ වලට භාජනය කිරීම සිදු කෙරෙන්නේ නැහැ. තාම සුළු ප්‍රමාණයක් වාර්තා වෙන්නේ රෝහල්ගත වෙච්ච රෝගීන්ගෙන් ශල්‍ය කර්ම වැනි තත්ත්වවලට කරන පරීක්ෂණ වල. ඒ නිසා ඔක රටේ පවතින තත්ත්වය නෙමෙයි. ඊටාම රට තුල යම් COVID-19 ආසාදනයක් හෝ වෙනත් ප්‍රභේදයක් පැතිර ගියොත් ඊටාම තදින් පැතිරිලා වසංගත තත්ත්වයට ඇවිල්ලා විශාල පරිහානියක් කරාට පස්සේ තමයි අපි අඳුරගන්නේ දැනට තියෙන තත්ත්වය අනුව.
මේ අතර ඒ මහතා කොවිඩ් එන්නත්කරණය පිළිබඳවද මෙලෙස අදහස් පළ කළා. දැනට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා නිරෝධායන ආඥා පනත ප්‍රකාරව ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ ගැසට් පත්‍රය අනුව පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ කිසිදු පුද්ගලයෙක් අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ පොදු ස්ථානයක රැඳී සිටීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ පොදු ස්ථානවල රැඳී ඉන්න පුද්ගලයන්ගේ පූර්ණ එන්නත්කරණයට ලක් වෙලාද නැද්ද කියන එක පරීක්ෂා කරලා බලලා ලක් නොවී තිබුණොත් නිත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව සොයා බලනවා අනිවාර්යෙන්ම අපි අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ. යම් පුද්ගලයෙක් ළඟ පූර්ණ එන්නත්කරණයට ලක් වෙලා ඔහු ළඟ කාඩ් පතක් නැත්නම් ඔහුගේ ළඟම පිහිටි සෞඛ්‍ය අධිකාරී කාර්යාලයෙන් හැකියාව තියෙනවා නැවත කාඩ් පතක් ලබා ගැනීමට. කෙසේ වෙතත් අපි යම් පුද්ගලයෙක්ගෙන් විමසීමක් කරලා එන්නත්කරණය සම්බන්ධව ක්‍රියාමාර්ග යමක් ගන්න කලින් ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබාගෙන ඒ හැඳුනුම්පත් අංකයට අදාළව ජාතික එන්නත් තොරතුරු පද්ධතියෙන් පරීක්ෂා කිරීමක් කරලා තමයි අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ගන්නෙ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3782ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,42,550ක් ලෙසයි. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. කොවිඩ් වෛරසය ආසාදනයෙන් අපේ පපුවට එහෙමත් නැත්නම් පෙනහළු වලට වැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසාම කොවිඩ් ආසාදනය වූ බොහෝ දෙනෙක් පපුවේ හතිය මහන්සිය වගේ සංකුලතා පෙන්නුම් කරනවා. ඒ කොහොමුණත් අද අපේ සූදානම කොවිඩ් ආසාදනයෙන් පසුව අපේ පපුවට එහෙමත් නැත්නම් පෙනහළු වලට සිදුවන බලපෑම වගේම එය අපේ දෛනික ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. මේ වෙනුවට ඔබ හැමදෙනාම දන්නවා කොවිඩ් ආසාදනය ශ්වසන පද්ධතිය හා ආශ්‍රිතව සිදුවන ආසාදන තත්වයක් බව. මේ නිසා පෙනහළු වලට කොවිඩ් ආසාදනය නිසා දැඩි බලපෑම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් කොවිඩ් පැතිරීම මූලික වශයෙන්ම කොවිඩ් පැතිරෙන්නේ කොවිඩ් රෝගියේ කහින විට එහෙම නැත්නම් කිවිසුම් යවන විට එහෙම නැත්නම් කතා කරන විට ඒ පිට වෙන කෙළ බිඳිතිය. අපි කියනවා respiratory droplets කියලා. මේවා ආග්‍රහණය කිරීම මගින්. මේ ආග්‍රහණය කරන කෙළ බිඳිති ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තැන්පත් වීම සහ ශරීරයට ඇතුල් වීම මගින් මේ ආසාදන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිතව මේ තත්ත්වය ඇති වීම වඩා බරපතල තත්ත්වයක් වෙනවා. මොකද පෙනහළු වලට තමයි මුලින්ම ගිහිල්ලා මේ විස බීජය තැන්පත් වීම සිදු වෙන්නේ. ඒතර මේකෙදි මූලික වශයෙන් මූලික අවස්ථාවේදී ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් ප්‍රධානම හානිය තමයි කොවිඩ් නියුමෝනියා කියන තත්ත්වය. මේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ එයින් පස්සේ ඒකේ ඇති වෙන ඊළඟ පසු ප්‍රතිඵලයේ විදිහට ඇති වෙන acute respiratory distress කියන තත්ත්වයේදී වෙන්නේ පෙනහළු වල තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඔක්සිජන් හුවමාරුව අඩු වීම. මේක බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකර්ම කරන්න අවශ්‍ය වන තත්ත්වයක් වෙනවා. මේ වගේ දුර්වල වෙච්ච පෙනහළු මත දෙවනුව ඇතිවන බැක්ටීරියා ආසාදන මගිනුත් තවදුරටත් මේ පෙනහළු අක්‍රිය වීම සිදු වෙන්න පුළුවන් මූලික අවස්ථාවේදී. නමුත් එයින් සුවවන රෝගීන් එයින් පසු ඇතිවන පසු කොවිඩ් තත්ත්ව නිසා ඇතිවන පෙනහළු ආබාධ විශේෂයෙන් අපි දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇතිවෙන පෙනහළු ඝනවීමේ තත්ත්වයක් වෙන ලං ෆයිබ්‍රෝසිස් තත්ත්වයක්, තව විශේෂිත වූ නියුමෝනියා තත්ත්වයක් වෙන අපි කියන ඕගනයිසින් නියුමෝනියා කියන තත්ත්වයක් මේ පෙනහළු ආශ්‍රිතව පසු කොවිඩ් තත්ත්වයේදී ඇතිවිය හැකියි. ඒතර මේ වගේ රෝගියෙක් විශේෂයෙන්ම අපට හමු වෙන්නේ ශ්වසන අපහසුතාවයකුත් එක්ක. හුස්ම ගැනීමේ අපහසුතාවයක්, එදිනදා වැඩ කටයුතු කර ගැනීමේ අපහසුතාවයක්. එහෙම නැත්නම් අපි කියමු පඩිපෙළක් නගින්න බෑ වෙනද වගේ. මහන්සි වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපිට දකින්නේ. සහ ඊට අමතරව විශේෂයෙන්ම අපි පෙනහළු වල ක්‍රියාකාරීත්වය බලන ඔක්සිජන් මට්ටම රුධිරයේ බලන උපකරණයක් ගොඩක් ගෙවල් වල දැන් තියෙනවා. ඒ වගේ උපකරණයකින් මැන්නොත් ඔක්සිජන් ප්‍රතිශතය විශේෂයෙන්ම 94%කට වඩා අඩු තත්වයක තිබුණොත් මේ තත්වයට පත්වෙච්ච රෝගියෙක් අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ වගේ රෝගියෙක් අපිට රෝහලට ආවොත් එක්ස්රේ පරීක්ෂණ මගින් CT පරීක්ෂණ මගින් මේ තත්වය හඳුනා ගැනීමේ අවස්ථාව තියෙනවා. සහ මෙම රෝගීන් ඉක්මනින් රෝහලට පැමිණීමත් නිසි ප්‍රතිකාර ගැනීමත් මේ රෝගය වළක්වා ගැනීමත් රෝගයේ සුවාතර හරවා ගැනීමට ශ්වසන පද්ධතිය නිසියාකාරව පවත්වා ගැනීමට උදව් වෙනවා. කොවිඩ් ආසාදනය වීමෙන් පසුව අපේ පෙනහළු සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම කොයිතරම් වටිනවද කියලා අපි වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීමෙන් ඔබට තේරෙන්නට ඇති. ඉතින් ඒ දැනුවත් භාවයත් එක්කම ඒ සංකුලතා මගහරවා ගැනීමත් අතිශයින් වැදගත් නිසා අපි සූදානම් ලබන සතියේදී කොවිඩ් ආසාදනයෙන් පසුව ඔබේ පෙනහළු සෞඛ්‍ය රැක ගන්නා ආකාරය පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. මිනිසාගේම තර්ජනයන්ට නතු වූ වඳුරු විශේෂයක් සුරකින්න ජීවිතයම කැප කළ අසහාය කාන්තාවක ගැනයි අද කතාව. මේ
ඉන්දුනීසියාවේ ජාවා දූපතක තියෙන වනාන්තරයක්. ඇත්තරම කිව්වොත් සොබාදහම මිනිසාට ලබා දුන් මිල කළ නොහැකි තිලෙනයක්. ඒ මිල කළ නොහැකි හේතුව නිසාම මේ වනාන්තරයේ සතුන්ට එල්ල වෙලා තියෙන්නේ සුළුපටු තර්ජනයක් නෙවෙයි. සත්ව ජාවාරම් කරුවන් මේ වනාන්තරයේ සතුන් අල්ලගෙන මුදලට විකුණන්න පටන් අරන්. ඒත් මිල කළ නොහැකි සම්පතකට මිලක් නියම කර සොබාදහමින් ගැලවී ඉන්න බැරි බව මිනිසාට තවම තේරුම් ගිහින් නැහැ. මේ ජාවා වනාන්තරවල ඉන්න ජාවාන් ගිබන් නැමැති මේ වඳුරු විශේෂයට අත්තුනෙත් මිනිසාගෙන් එවන් තර්ජනයක්. දහස් ගැනනින් මේ වනාන්තරයේ ජීවත් වුණු දේශීය ජාවාන් ගිබන් වඳුරු විශේෂය අද වෙද්දී 24ක් තරම් කුඩා අංකයකට සීමා වෙලා. හිතන්න මිනිසා විසින් සොබාදහමට කළ අපරාධය. ඒ අපරාධය දැක දැක තවත් නිහඬව ඉන්න බැරි නිසා ගිබන් රැකගන්න ඉදිරිපත් වෙන්නේ කාන්තාවක්. ඇය නමින් ටිනී. ටිනී තමන්ගේ රැකියාවෙන් පවා ඉවත් වෙලා ගිබන් රැකගන්න තමන්ගේ ලස්සන ජීවිතය කැප කරනවා. හැම උදෑසනකම මේ වනාන්තරයේ ඉන්න ගිබන් වඳුරන්ට කෑම දෙන්නේ ටිනී. ඔවුන්ගේ ලෙඩදුක් ගැන සොයා බලමින් ඔවුන්ට මිනිසුන්ගෙන් කිසිම තර්ජනයක් එල්ල වෙන්නේ නැති තරමට ඔවුන් රැකගන්න ටිනී වෙහෙසෙනවා. ටිනීගේ මේ කැපකිරීම ඔබටත් කරන්න පුළුවන්ද කියලා මොහොතක් හිතලා බලන්න. කාන්තාවන් කී දෙනෙක් නම් මේ වයසේදී ලස්සනට ඉන්න සැප පහසු ජීවිත ගත කරන්න හීන දකිනවද? ඒත් ටිනී ඒ හැමදේම අත්හැරියේ මේ අහිංසක සතුන් 24 දෙනා මේ පොළොව තලයෙන් සදහටම තුරන් වෙලා යන්න නොදී රැකගන්න. ඇත්තරම අපිටත් ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් ටිනී වගේ ජීවිත කාලයම නෙවෙයි වසරකට එක සතියක් එක මාසයක් මේ වගේ සත්තු රැකබලාගන්න යොදවන්න පුළුවන් නම් ඒක වෙනස් අත්දැකීමක් වගේම මේ වගේ අහිංසක සතුන්ගේ පැවැත්මටත් රුකුලක් වේවි. ඒ කොහොමුණත් ටිනී මේ සතුන් සුරකින්න පටන් ගැනීමත් එක්ක ටිකෙන් ටික ජාවා දූපත්වල ගිබන් වඳුරු ගහනය වැඩි වෙලා. ඒ ගැන ජාවා වනජීවී නිලධාරීන් වගේම පරිසර වේදීන් ඉන්නේ බොහොම සතුටකින්. දන්නවද ටිනීගේ මේ කැපකිරීම ගැන ඒ අය විතරක් නෙවෙයි සොබාදහම ඉන්නෙත් ලොකු සතුටකින්. ඉතින් ඔබටත් පුළුවන් නම් ඒ සතුට මවන්න අද ඉඳන් ඔවුන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න. දැනවදහනය විදෙස් පුවත් වෙත. දකුණු අප්‍රිකාවට බලපා ඇති ඉතිහාසයේ ප්‍රචණ්ඩතම වර්ෂාපතනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දකුණු අප්‍රිකාවේ ක්වාසිලු නතාල් පලාතේ ගංවතුරෙන් අතුරුදන් වූ සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමේ උත්සාහයක් ලෙස මුදවා ගැනීමේ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. මින් පෙර ඉතිහාසයේ නොවිරු ලෙස ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම්ද දැඩි ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ගංවතුරෙන් විපතටපත් 40000ක් පමණ දෙනාගේ දේපල 13000කට අධික සංඛ්‍යාවකට පූර්ණ හානි සිදුව ඇති අතර බොහෝ දෙනෙකුට නවාතැන් ආහාර හෝ ජලය නොමැතිව නිවාස අහිමි වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් ගංවතුර සහ නායෑම් වලින් පුද්ගලයන් 400කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තවමත් ගණනය කර නොමැති පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් හමුවනු ඇති බවට වාර්තා වනවා. කොවිඩ් වසංගතයෙන් සිදු වූ ගෝලීය මරණ සංඛ්‍යාව ගණනය කිරීමේදී විශ්වාස කළ ප්‍රමාණයට වඩා විශාල සංඛ්‍යාවක් මිය ගිය බවට අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් ලෝ පුරා විශේෂඥයන් වසරකට වැඩි කාලයක සිට සිදු කළ පර්යේෂණ සහ විශ්ලේෂණයන්ගේ ප්‍රතිඵලය සහ මේ දක්වා වසංගතයේ මාරාන්තික බව පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉන්දියාවේ දරුණු වසංගත කාල පරිච්ඡේදය තුල සිදු වූ කොවිඩ් මරණ සංගණනය හරහා එහි පුරවැසියන් කී දෙනෙකු මිය ගියේද යන්න ගණනය කිරීම සහ එය ප්‍රසිද්ධ වීම වළක්වා
වළක්වා ගැනීමට ඉන්දිය බලධාරීන් උත්සාහ දරන බවටද විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ගෝලීය කොවිඩ් මරණ 3න් 1කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ඉන්දියාව තුළයයි ගණන් බලා ඇති බව විදේශ වාර්තාවල සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 4ක් බව පෙන්වා දී ඇති අතර ඒවා හෙළි කිරීමට ඉන්දියාව පැකිලෙන බවද විදේශ වාර්තා පෙන්වා දී තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 18 වැනිදා ලෝකයේ සියලුම සංස්කෘතීන් සැමරීම සහ වැදගත් සංස්කෘතික ස්මාරක ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමට මෙන්ම ලෝකයේ සංස්කෘතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක උරුම දිනය අප්‍රේල් මාස 18 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය යුනෙස්කෝ සංවිධානය විසිනුයි නම් කර ඇත්තේ. පළමු මගේ ජෙට් යානය කැනඩාවේ මැල්ටන් ගුවන්තොටුපළේ සිට නිව්යෝක් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා පියාසර කර ඇත්තේ 1950 වසරේ අප්‍රේල් මාස 18 වන දිනයි. සාපේක්ෂතාවාදයේ ලෝට හඳුන්වා දුන් 20 වන සියවසේ මහා ප්‍රඥාව වූ ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1955 වසරේ අප්‍රේල් මාස 18 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.